අයිබෝන් දුපති. ඉතින් අද මම ඔයගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරමින් හිටපු බහු අවයවක පාඩමේ දෙවෙනි කොටස වගේම අවසාන කොටස. ඉතින් මේ කොටස ඉදිරිපත් කරන්න ටිකක් පරක් වුණා. ඉඳලා තිබ්බ වැඩ රාජකාරීත් එක්ක. කෙසේ නමුත් අද මම ඔයගොල්ලන්ට මේකේ අවසාන කොටස ඉදිරිපත් කරනවා. එතකොට මෙතනින් බහු අවයවක කියන කොටස අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. එතකොට දුවේ පුතේ ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න පරිසර රසායනය. මම සෑහෙන බලාපොරොත්තුකින් හිටියා මේක මීට පෙර ඉදිරිපත් කරන්න. නමුත් ඒක ඉදිරිපත් කරන විදිහ සහ ඒ සම්බන්ධ කාරණා එක්ක ටිකක් ඒක පසු වුණා. නමුත් දැන් ඒ සියල්ල සකස් කරලා ඉවරයි. ඒ නිසා ඊටමත් ඉක්මනින් පරිසර රසායන දුවල පුතාලට මම ඉදිරිපත් කරනවා. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් එකතු වෙන්න අපේ බහු අවයවක පාඩමේ අවසාන කොටසත් එක්ක. ඔයගොල්ලන්ට වෙනද වගේම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන් එක්ක මේක බෙදා හදා ගන්න. එහෙනම් අපි බලමු බහු අවයවක වල දෙවෙනි කොටස වගේම අවසාන කොටස. හොඳයි දුවේ පුතේ, අද අපි සාකච්ඡා කරනවා බහු අවයවක සම්බන්ධ දෙවන කොටස සහ ඒ වගේම අවසාන කොටස. මෙතනදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රත්‍යක්ෂතාවය අනුව බහු අවයවක වර්ගීකරණය පිළිබඳව. එතකොට පළවෙනි කොටසේදී අපි බහු අවයවක වර්ගීකරණය කරා එයාගේ ස්වභාවය අනුව, ඒ වගේම එයාගේ නිපදවන ක්‍රමය අනුව සහ එයාගේ ව්‍යුහය අනුව. දැන් මෙතනදී අපි කතා කරමු ප්‍රත්‍යක්ෂතාවය අනුව කොහොමද බහු අවයවක වර්ගීකරණය කරන්නේ කියලා. දැන් පුතේ බහු අවයවක ප්‍රත්‍යක්ෂතාවය අනුව අපිට පුළුවන් ආකාර දෙකකට වර්ගීකරණය කරන්න. දැන් අපි දන්නවා ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යස්ත ස්වභාවය කියලා කියන්නේ ඇදීමේ ස්වභාවය නේද? එතකොට මෙතනදී අපිට කොටස් දෙකක් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රත්‍යක්ෂතාවය ඉහළ බහු අවයවක, ප්‍රත්‍යස්තතාවය ඉහළ බහු අවයවක. දැන් පුතේ ප්‍රත්‍යක්ෂතාවය ඉහළ බහු අවයවක වලට අපි නමක් කියනවා. මේකට අපි කියන්නේ රබර් කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි රබර් කියලා හඳුන්වන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ ඉහළ බහු අවයවක. ඒ කියන්නේ ඇදීමේ ලක්ෂණය ඉහළ බහු අවයවක වලට අපි කියන්නේ රබර් කියලා. එහෙනම් දුවපති ඊළඟ බහු අවයවක වර්ගය වෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ අවම නැත්නම් සීමිත ප්‍රත්‍යස්ත ලක්ෂණ තියෙන බහු අවයවක. දැන් පුතේ මේ සීමිත ප්‍රත්‍යස්ත ගුණයක් ඇති බහු අවයවක වලට අපි කියන නම තමයි සාමාන්‍ය ප්ලාස්ටික්. මේවට අපි කියන්නේ ප්ලාස්ටික් කියලා. එතකොට එහෙනම් ඔන්න අපි වර්ගීකරණය කරා ප්‍රත්‍යක්ෂතාවය අනුව බහු අවයවක ආකාර දෙකක්. ඒ තමයි රබර් සහ ප්ලාස්ටික්. එතකොට රබර් කියන්නේ එහෙනම් ප්‍රත්‍යක්ෂතාවයේ ඉතා ඉහළ බහු අවයවක. ඒ කියන්නේ ඇදීමේ ලක්ෂණ ඉතාමත් ඉහළ බහු අවයවක. එතකොට ඇදීමේ ලක්ෂණ ඉතාමත් අඩු නැත්නම් සීමිත ප්‍රත්‍යක්ෂ ගුණ ඇති බහු අවයවක අපිට හඳුන්වන්න පුළුවන් ප්ලාස්ටික් කියලා. දැන් දුවේ අපි මේ පාඩමේදී කතා කරනවා මේ රබර් සහ ප්ලාස්ටික් පිළිබඳව වෙන වෙනම. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු රබර් ගැන සාකච්ඡා කරන්න. හොඳයි. එතකොට දුවේ පුතේ රබර් ගැන සාකච්ඡා කරනකොට අපිට රබර් ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ තමයි ස්වභාවික රබර් නැත්නම් අපි නැචරල් රබර් කියනවා. අපි මේක කෙටියෙන් NR කියලා හඳුන්වනවා. අපිට දුවල පුතාලට විවිධ පොත් පරිශීලනය කරනකොට NR කියලා දකින්න ලැබෙයි. ඒ ස්වභාවික රබර්. ඒ වගේම දෙවෙනි ආකාරය තමයි કૃතිම රබර්. ඒ කියන්නේ රබර් අපිට පුළුවන් કૃතිමව නිෂ්පාදනය කරන්න ඒකාවයවකෙන් ආරම්භ කරලා. ඒතර එවැනි රබර් වලට අපි කියනවා કૃතිම රබර් කියලා. එහෙනම් දැන් දුවල පුතාලා දන්නවා රබර් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ස්වභාවික රබර් සහ કૃතිම රබර්. දැන් පුතේ අපි මේ ගැන ටිකක් සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. එහෙනම් ඉස්සෙල්ලාම මම සාකච්ඡා කරනවා ස්වභාවික රබර් පිළිබඳව. දැන් දුවේ පුතේ ස්වභාවික රබර් ගැන සාකච්ඡා කරනකොට අපි දන්නවා රබර් කිරි ලබාගන්නේ රබර් ගසෙන්. අපි කියනවා රබර් ගස අපි හඳුන්වනවා හෙවියා බ්‍රසීලියන්සිස් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන්. එතකොට මේ රබර් ගසේ පොත්ත යම් ක්‍රමානුකූල ආකාරයකට මේ විදිහට ඉවත් කිරීමෙන් තමයි රබර් කිරි එකතු කරගන්නේ. එතකොට මේ එකතු කරගන්න රබර් කිරි නැත්තම් මේ ශීරය අපි කැටි ගැසීමකට ලක් කරනවා. මේ ශීරය කැටි ගැසීමකට ලක් කිරීමෙන් අපිට පුළුවන් රබර් නිෂ්පාදනය කරගන්න. එතකොට දුවේ පුතේ මේ රබර් අපි දන්නවා මේ වගේ සංයුතිය ගත්තොත්, මෙන්න මේ රබර් කිරිවල අපි සංයුතිය ගත්තොත් මේකේ 60%ක් 65%කට ආසන්න ප්‍රමාණයක්ම අයත් වෙන්නේ ජලය. මේ ශීරේ
60ක් 65ක ප්‍රමාණයක් ජලයෙන් සමන්විත වෙනවා. එතකොට දුවපතේ ඉතුරු 40න් හෝ එහෙම නැත්නම් 35න් 30ක් 35ක් අතර ප්‍රමාණයක් අයත් වෙන්නේ රබර්. එතකොට ওই විදිහට තමයි මෙයාගේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ. එතකොට 60ක් 65ක් අතර ප්‍රමාණයක් ජලයත් 30ක් 35ක් අතර ප්‍රමාණයක් රබරුත් අන්තර්ගත වෙනවා. එතකොට දුවේ දැන් මේ ශීරය ගත්තාම මේ රබර් කිරි තුල ඉතා කුඩා අංශු ලෙස තමයි මේ රබර් අංශු විසිරලා පවතින්නේ. එතකොට විසිරලා පවතින මේ අංශු විසිරලා පවතින නිසා අපිට හඳුන්වන්න පුළුවන් මේ රබර් කිරි කියන්නේ කල්ල ද්‍රාවණයක් කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ මෙන්න මේ ද්‍රාවණයේ මේ සංයුතියට මේ රබර් කිරිවල සංයුතියට අපිට සරල සීනි සහ විවිධ ලවණ වර්ගات එකතු කරන්න පුළුවන්. මොකද මේක ශාකමය නිස්සාරණයක්. එතකොට සරල සීනි වගේම ලවණ වර්ගات මේ කලිල ද්‍රාවණය තුල විසිරලා පවතින්න පුළුවන්. එහෙනම් දැන් ඕගොල්ලන් දන්නවා රබර් කිරි සම්බන්ධයෙන් සරල අදහසක් ඕගොල්ලන්ට තියෙනවා. එතකොට හෙවියා බ්‍රසීලියන්සිස් ශාකෙන් තමයි අපි මේ ශීරය ලබා ගන්න. ඒකේ 60ක් 65ක් අතර ප්‍රමාණයක් ජලයත් 30ක් 35ක් අතර ප්‍රමාණයක් රබරුත් පවතිනවා. ඊට අමතරව සරල සීනි සහ ලවණ වර්ග මේකේ පවතින්න පුළුවන්. වගේම දැන් ඕගොල්ලන් දන්නවා මේ රබර් කිරි කියන්නේ කලිල ද්‍රාවණයක් කියන එක. මේක කලිල ද්‍රාවණයක්. එතකොට දුවේ පුතේ අපි බලමු මේ කලිල ද්‍රාවණය තුල රබර් අංශු වල විසිරීම කොයි වගේද? රබර් අංශුවක ව්‍යුහය කොයි වගේද කියලා. දැන් දුවේ පුතේ අපි සලකා බලමු රබර් අංශුවක ව්‍යුහය කොයි වගේද කියලා. රබර් අංශුවක් ගත්තාම මෙයාව කොටස් දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ රබර් අංශුවක ව්‍යුහය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට කොටස් වර්ග කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි රබර් අණු. එතකොට රබර් අංශුවේ රබර් අණු පවතින්නේ දුවේ පුතේ අංශුව මැද්දේ. එතකොට රබර් අණු වට කරමින් රබර් අණු වටේට පවතිනවා ප්‍රෝටීන එහෙම නැත්නම් ලිපිඩ වලින් සමන්විත වූ ස්තරයක්. ප්‍රෝටීන එහෙම නැත්නම් ලිපිඩ වලින් සමන්විත වූ ස්තරයක් මේ වටේට පවතිනවා. එහෙනම් ඔන්න දැන් ඔයගොල්ලන් දන්නවා රබර් අංශුවක් කොයි වගේද? මොකද කලිල මේ ද්‍රාවණේ රබර් අංශු පවතින්නේ. එතකොට රබර් මැද්දේ කරගෙන ප්‍රෝටීන හෝ එහෙම නැත්නම් ලිපිඩ ස්තරයක් මේ රබර් අංශුවේ පවතිනවා. එතකොට පුතේ මේ පිටත ස්තරය ගත්තාම මේ කියන්නේ මෙන්න මේ ප්‍රෝටීන හෝ ලිපිඩ ස්තරය ගත්තාම මෙන්න මේ ස්තරේ පවතිනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක්. ඇත්තට මෙතන තියෙන්නේ COO- කාණ්ඩයක්. මොකද කාබොක්සිලේට් කාණ්ඩයක්. එතකොට මෙන්න මේ COO- කාණ්ඩය හේතු කරගෙන දුවේ පුතේ මෙන්න මේ රබර් අංශුවට හිමි වෙනවා නැත්නම් මේ රබර් අංශුවේ බාහිර පෘෂ්ඨයට හිමි වෙනවා ඍණාරෝපිත ස්වභාවයක්. ඍණාරෝපිත ස්වභාවයක් හිමි වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් රබර් අංශුවක් මෙන්න එක රබර් අංශුවක් දැන් ඔයගලන්ට පේන්න ඕනේ මේ රබර් අංශුවේ බාහිර ස්තරය ඍණාරෝපිතයි. මේ රබර් අංශුවේ බාහිර ස්තරය ඍණ ලෙස ආරෝපිත වෙලා තියෙනවා. ඊළඟට තවත් රබර් අංශුවක් ගත්තොත් එයාගෙත් බාහිර ස්තරය ඍණාරෝපිතයි. නේද? මම මේ කතා කරන්නේ කලිලමේ ද්‍රාවණය ගැන. එතකොට රබර් අංශුවක් ගත්තොත් මේ රබර් අංශුවේ බාහිර පෘෂ්ඨය ඍණාරෝපිතයි. දැන් මේ ඍණාරෝපිත ස්වභාවයක් හිමිවීම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ රබර් අංශු එකිනෙක විකර්ෂණය වීමට පෙළඹෙනවා. මොකද අපි දන්නවා සජාතීය ආරෝපණ විකර්ෂණයකට ලක් වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ රබර් අංශු මොකද වෙන්නේ? එකිනෙක විකර්ෂණය වෙන්න පෙළඹෙනවා. නැත්නම් ස්ථಿತಿ විද්‍යුත් විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ රබර් අංශු නැත්නම් රබර් අණු ආශ්‍රිතව. මෙන්න මේ විකර්ෂණය නිසා පුතේ මොකද වෙන්නේ? මේ ද්‍රාවණය පුරාම රබර් අණු විසිරෙන්න පටන් ගන්නවා. නැත්නම් රබර් අංශු විසිරීලා පවතින්න පටන් ගන්නවා. ඒකයි අපි කිව්වේ මේක කලිලමේ ද්‍රාවණයක් කියලා. මේක විසිරී පවතිනවා ද්‍රාවණය තුල. එතකොට මෙන්න මේ විදිහට තමයි රබර් අංශුවක් ද්‍රාවණය තුල විසිරීමකට ලක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ස්ථಿತಿ විද්‍යුත් විකර්ෂණය හේතු කරගෙන මොකද වෙන්නේ දුවේ පුතේ? රබර් අංශු ද්‍රාවණය පුරා විසිරෙන්න පටන් ගන්නවා. පැහැදිලි නේද? එතකොට ඒ නිසා කලිලමේ ද්‍රාවණයක් හට ගන්නවා රබර් ද්‍රාවණය තුල නැත්නම් රබර් ශීරය තුල. දැන් දුවේ පුතේ මම හිතනවා රබර් පිළිබඳව නැත්නම් ස්වභාවික රබර් පිළිබඳව රබර් වල ශීරය සහ ඒ ආශ්‍රිත සංසිද්ධි පිළිබඳව දුල පුතාලට යම් අදහසක් එන්න ඇති කියලා. ඊළඟට දුවේ පුතේ මම සාකච්ඡා කරනවා මේ රබර් කිරි කැටි ගැසීම පිළිබඳව. මේ රබර් කිරි කොහොමද කැටි ගැසීමට ලක් වෙන්නේ සහ ඒක අපි කොහොමද වළක්වා ගන්නේ කියන සංසිද්ධිය ගැන ඊළඟට අපි බලමු එහෙනම් ඒ කියන කොටස. දැන් දුවේ පුතේ අපි බලමු රබර් කිරි කැටි ගැසීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
දැන් මම පළවෙනියටම කිව්වා මේ රබර් කිරි නැත්තම් මේ රබර් ශීර ද්‍රාවණය මේක කලිලමේ ද්‍රාවණයක්. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ ඍණාරෝපිත ස්වභාවය නිසා මේ කිනක මත විකර්ෂණ ඇතිවීම. ඒකට මේ තියෙන්නේ සාමාන්‍ය රබර් ද්‍රාවණයක් කියලා අපි සැලකුවොත් මේ විදිහට ඍණාරෝපිතාංශ විසිරලා පවතිනවා. දැන් පුතේ මම ඒ වගේම කිව්වා ඔයගොල්ලන්ට මෙන්න මේ රබර් කිරි තුල මේ නැත්තම් මෙන්න මේ රබර් ශීර අංශුවක් නැත්තම් මේ අණුවක් තුල මේ අංශුවක් තුල බාහිර ස්තරයේ පවතිනවා කාබොක්සිලේට් අයනයක් කියලා නේද? දැන් පුතේ මෙන්න මේ ඍණාරෝපණය නිසා තමයි මේ විදිහට මේක විසිරලා පවතින්නේ. අපි හිතමු මෙන්න මේ ඍණාරෝපණය උදාසීන වුණා. අපි දන්නවා මෙතන මේ ඍණාරෝපණය උදාසීන කරන්න පුළුවන් H ධන අයනයකට. එහෙනම් අපි හිතමු මේ ද්‍රාවණයට H ධන අයනයක් එකතු වුණා කියලා. H ධන අයනයක් එකතු වුණොත් පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ කාබොක්සිලේට් අයන කොටස උදාසීන වීමෙන් කාබොක්සිලික් අම්ල කොටසක් බවට මෙයා පරිවර්තනය වෙනවා. එතකොට පුතේ මේ කාබොක්සිලික් අම්ල කොටසක් බවට පරිවර්තනය වීම හේතු කරගෙන මොකද වෙන්නේ? මෙන්න මේ රබර් අණුව ආශ්‍රිතව තියෙන ඍණාරෝපණය ඉවත් වෙලා යනවා. නැත්නම් මේ රබර් අංශුව ආශ්‍රිතව තියෙන ඍණාරෝපණය උදාසීන වෙනවා. මේ උදාසීන වීම නිසා මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ අංශු එකිනෙක ආසන්න වීමක් සිදු වෙනවා. මෙන්න මේ ආසන්න වීම තමයි අපි හඳුන්වන්නේ රබර් කිරි කැටි ගැසීම කියලා. එතකොට ඔය තමයි පුතේ කැටි ගැසීමේ ක්‍රියාවලිය. එහෙනම් ඔයගොල්ලන් දැනගන්න ඕනේ පුතේ මේ රබර් කිරි කැටි ගැසෙන්න නම් ද්‍රාවණයට H ධන අයන එකතු වෙන්න ඕනේ. නැත්නම් මේ ඍණාරෝපණ උදාසීන වීමක් සිදු වෙන්න ඕනේ. එහෙනම් ඍණාරෝපණ උදාසීන වීමෙන් නැත්නම් H ධන අයන එකතු වීමෙන් මොකද වෙන්නේ? රබර් කිරි කැටි ගැසීමකට ලක් වෙනවා. දැන් දුවේ පුතේ මම කිව්වා මේ කලිලමේ ද්‍රාවණය ගත්තාම මේකේ විවිධ ලවණ වර්ග, ඒ වගේම සීනි වර්ග අන්තර්ගත වෙනවා කියලා නේද? එතකොට ඊට අමතරව මේකේ විවිධ ඇමයිනෝ අම්ල වර්ගත් අන්තර්ගත වෙන්න පුළුවන්. මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථ හේතු කරගෙන ස්වභාවිකව ශුද්‍ර ජීවීන්ට මේ රබර් කිරි ද්‍රාවණය තුල වර්ධනය වීමේ අවස්ථාවක් ලැබෙනවා. එතකොට අපි දන්නවා මේ ශුද්‍ර ජීවීන්ට පුළුවන් මේ රබර් ද්‍රාවණය තුල වර්ධනය වෙන්න. මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයේදී නැත්නම් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේදී මේගොල්ලන් ද්‍රාවණයට එකතු කරනවා H ධන අයන. මේගොල්ලන් අම්ල මේ ද්‍රාවණයට එකතු කරනවා. විවිධ අම්ල මේ ද්‍රාවණයට එකතු කරනවා. දැන් දුවේ මොකද වෙන්නේ? මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හේතු කරගෙන ද්‍රාවණයට අම්ල එකතු වීම නිසා මේ රබර් අංශුව ආශ්‍රිතව තියෙන ඍණාරෝපිත ස්වභාවය නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? රබර් කිරි කැටි ගැසීමට ලක් වෙනවා. එහෙනම් මේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා ස්වභාවිකවම රබර් කිරි කැටි ගැසෙන්න පෙළඹෙනවා. දැන් අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ රබර් කිරි කැටි ගැසීම අවාසිදායකයි නේද? ඒ නිසා අපි මොකද කරන්නේ? මේ නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් රබර් කිරි ගහෙන් එකතු කරන මොහොතේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා මෙන්න මේක නවත්ත ගන්න ඕනේ නේද? මෙන්න මේ රබර් කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය අපි වළක්වා ගන්න ඕනේ. ඒ වළක්වා ගැනීම සඳහා අපි මොකද කරන්නේ දුවේ පුතේ? මෙන්න මේ රබර් කිරි ද්‍රාවණයට අපි ඇමෝනියා එකතු කරනවා. ඇමෝනියා ද්‍රාවණයක් එකතු කරනවා. එතකොට අපි දන්නවා ඇමෝනියා කියන්නේ දුබල බස්මයක්. දුබල බස්මය මගින් මෙන්න මේ කියන අම්ලය උදාසීන කරනවා. එහෙනම් ඇමෝනියා සහ අම්ල අතර ප්‍රතික්‍රියාවක් සිදු වීමෙන් අම්ලය උදාසීන වීමකට ලක් වෙනවා. අම්ල උදාසීන වෙනවා. එතකොට අම්ල උදාසීන වුණොත් මොකද වෙන්නේ දුවේ පුතේ? මෙන්න මේ ඍණාරෝපණය ස්ථාවරව අපිට පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් අම්ලයක් එකතු වුණොත් නේ ඍණාරෝපණය නැති වෙන්නේ. එහෙනම් අපි අම්ලය උදාසීන කරොත් අපිට පුළුවන් ඍණාරෝපණය ස්ථාවරව පවත්වා ගන්න. එහෙනම් මොකද වෙන්නේ? රබර් කිරි කැටි ගසන එක වළකිනවා. පැහැදිලිනේ? එහෙනම් අපි දන්නවා එහෙනම් අපිට පුළුවන් ඔන්න රබර් කිරි කැටි ගැසීම වළක්වා ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ බාස්මික මාධ්‍යයකදී සාමාන්‍ය ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් දකින්න පුළුවන් අපිට. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආම්ලික මාධ්‍යයකට සාපේක්ෂව බාස්මික මාධ්‍යයකදී අඩු වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක් අපි ඇමෝනියා එකතු කරන්න. එහෙනම් ඔන්න දුවේ පුතේ රබර් කිරි කැටි ගැසීම සහ කැටි ගැසීම වළක්වා ගැනීම පිළිබඳව මම සරල පැහැදිලි කිරීමක් කරා. මම හිතනවා ඕගොල්ලන්ට මේ ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. දැන් දුවේ පුතේ ඊළඟට මෙතන මම දක්වලා තියෙනවා මේ රබර් ගසේ සිට විවිධ නිෂ්පාදන දක්වා ක්‍රියාවලිය දක්වන ගැලීම් සටහනක්. මේක ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකකිනුත් හොයාගන්න පුළුවන්. මේක රිසෝස් බුක් එකෙන් ගත්ත සටහන. ඒතකොට මෙතන රබර් ගසෙන් අපි රබර් ශීරය ලබා ගන්නවා. එතකොට රබර් ශීරය අපි ආකාර දෙකකට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පදනම් කරගන්නවා. ඒ තමයි ශීර ද්‍රාවණය පදනම් වූ නිෂ්පාදන සහ කිරි කැටි ගැසීම පදනම් වූ
ද්‍රාවණ. එතකොට ශීර ද්‍රාවණයේ පදනම් වූ නිෂ්පාදන ලෙස අපිට රබර් ග්ලව්ස් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කිරි කැටි ගැසීම මගින් අපි රබර් ෂීට් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ රබර් ෂීට් අපි නැවත සැරයක් විවිධ අවස්ථාවේ රබර් වර්ග බවට පත් කරනවා. ඒ කියන්නේ දුම් ගැසූ රබර් වගේ දේවල්. එතකොට මේ රබර් ෂීට් මගින් අපිට පුළුවන් ඊට පස්සේ ඝන රබර් පදනම් වූ නිෂ්පාදන වන ටයර්, සිරප්පු, රබර් කාපට් වැනි නිෂ්පාදන සිදු කරන්න. එතකොට මේ තියෙන දල ගැලීම් සටහනක්. දැන් මේක ඕගොල්ලන් දල වශයෙන් මතකයේ තබා ගන්න. මේක ඊටමත් මේක ගැඹුරු ලෙස අධ්‍යයනය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද කරන්නේ කියන එක අපි අධ්‍යයනය කරන්නේ නැහැ. ඔයගලන්ට දල වශයෙන් අදහසක් තියාගත්තාම ඇති. රබර් ශීර ද්‍රාවණය පදනම් වූ නිෂ්පාදන මොනවද? ඝන රබර් ආශ්‍රිත නිෂ්පාදන මොනවාද කියන එක සම්බන්ධයෙන්. අපි ඊළඟට බලමු මේ ස්වභාවික රබර් අණුවේ ව්‍යුහය කොයි වගේද? ඊළඟට කෘත්‍රිම රබර් පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් දුපුතේ මෙතන මම දක්වලා තියෙනවා රබර් අණුවක ව්‍යුහය සම්බන්ධයෙන් වන රූප සටහන් කීපයක්. එතකොට අපි දන්නවා රබර් ස්වභාවික රබර් මෙයාගේ ව්‍යුහය විදිහට නැත්නම් මෙයාගේ පුනරාවර්ති ඒකකයේ විදිහට අපිට මෙන්න මේ ව්‍යුහය හඳුනා ගන්න පුළුවන්. මම මේ රතු පාටින් දක්වලා තියෙන ව්‍යුහය. මේක අපි හඳුනනවා පුතේ සිස් 14 පොලි අයිසෝප්‍රීන් කියලා. සාමාන්‍යයෙන් දුවේ මේ සිස් 14 පොලි අයිසෝප්‍රීන් මේ පුනරාවර්ති ඒකකයේ ගත්තාම මේ මගින් සෑදෙන රබර් වල සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් අණුක ස්කන්ධය. එතකොට මේ රබර් අණුවේ අණුක ස්කන්ධය සාමාන්‍යයෙන් මෙයා 10.5ක් ඩෝල්ටන් වලින් ගත්තොත් 10.5ක් 10.6ක් වගේ අතර ප්‍රමාණයක් ඩෝල්ටන් වලින් අපිට ලියන්න පුළුවන් මෙයාගේ අණුක ස්කන්ධය. මේ ස්වභාවික රබර් අණුවේ අණුක ස්කන්ධය. එතකොට සිස් 14 පොලි අයිසෝප්‍රීන් තමයි එහෙනම් අපිට රබර් අණුවේ පුනරාවර්ති ඒකකයේ විදිහට හඳුනා ගන්න ලැබෙන්නේ. එතකොට දුවේ මේ පහලින් මම දක්වලා තියෙන්නේ මේ සිස් 14 පොලි අයිසෝප්‍රීන් නිර්මාණය වීමට දායක වෙන අයිසෝප්‍රීන් අණුවක ව්‍යුහය. මේ තමයි අයිසෝප්‍රීන් අණුව. එතකොට මෙයා මගින් තමයි දුවේ බහු අවයවීකරණයෙන් මේ රබර් අණුව නිර්මාණය වෙන්නේ. නැත්නම් සිස් 14 පොලි අයිසෝප්‍රීන් නිර්මාණය වෙන්නේ. ඊළඟට දුවේ මේ නිල් පාටින් මම දක්වලා තියෙන්නේ ට්‍රාන්ස් පොලි අයිසෝප්‍රීන්. මේ තියෙන්නේ ට්‍රාන්ස් ව්‍යුහය. එතකොට ට්‍රාන්ස් ව්‍යුහය ගත්තාම මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ට්‍රාන්ස් වල ප්‍රත්‍යස්සතාවය අඩු වෙලා තියෙනවා. ට්‍රාන්ස් ව්‍යුහේ ප්‍රත්‍යස්ස ස්වභාවය අඩු වෙලා තියෙනවා. පොලි අයිසෝප්‍රීන් මේ සිස් ව්‍යුහයට සාපේක්ෂව. එතකොට සිස් ව්‍යුහයට සාපේක්ෂව ට්‍රාන්ස් ව්‍යුහේ ප්‍රත්‍යස්ස ලක්ෂණ අඩු වෙලා තියෙනවා. එතකොට පුතේ ට්‍රාන්ස් ව්‍යුහය අපිට හමු වෙන්නේ ගුටාපර්චා තුල. ගුටාපර්චා කියන රබර් තුල තමයි අපිට මෙන්න මේ කියන ට්‍රාන්ස් ව්‍යුහය හමු වෙන්නේ. ගුටාපර්චා ගැන අපිට සාකච්ඡා කරන්න කියන්නේ ගැඹුරින් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයගලන් දන්නවා එහෙනම් රබර් අණුවක් ගත්තාම ස්වභාවික රබර් අණුව සිස් 14 පොලි අයිසෝප්‍රීන් කියන පුනරාවර්ති ඒකකයෙන් සමන්විත වෙනවා. එතකොට එයා නිර්මාණය වීමට දායක වෙන්නේ අයිසෝප්‍රීන් කියන අණුව. ඒ වගේම තමයි සිස් පොලි අයිසෝප්‍රීන් වලට සාපේක්ෂව ට්‍රාන්ස් පොලි අයිසෝප්‍රීන් වල ප්‍රත්‍යස්ස ස්වභාවය අඩුවීමක් දකින්න ලැබෙනවා. එතකොට ට්‍රාන්ස් ව්‍යුහය අපිට ගුටාපර්චා තුලින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. දැන් ඔය තමයි දුවේ පුතේ රබර් අණුවේ ව්‍යුහය. දැන් මේ ව්‍යුහය නම් ඕගොල්ලන් තරමක් දැනගෙන සිටිය යුතුයි. විභාගයේදී අහන්න පුළුවන්. මේක අඳින්න කියලා වුණත් අහන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ සිස් පොලි අයිසෝප්‍රීන් සහ සිස් 14 පොලි අයිසෝප්‍රීන් සහ අයිසෝප්‍රීන් වල ව්‍යුහය. ට්‍රාන්ස් අයිසෝප්‍රීන් උත් මේ විදිහට අපිට අඳින්න, ට්‍රාන්ස් පොලි අයිසෝප්‍රීන් උත් අපිට මේ විදිහට අඳින්න හැකියාවක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඔය මම කතා කරේ ස්වභාවික රබර් පිළිබඳව යම් තාක් දුරකට කරුණු කීපයක් මම හිතනවා ඔයගලන්ට වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඊළඟට කෘත්‍රිම රබර් කියලා ගත්තොත් දුවේ පුතේ මේ ගැන අපිට වැඩි වශයෙන් සාකච්ඡා කරන්න නැහැ. කෘත්‍රිම රබර් කියන්නේ මෙන්න මේ අයිසෝප්‍රීන් කෘත්‍රිම බහු අවයවීකරණයට ලක් කිරීමෙන් නිපදවන පොලි අයිසෝප්‍රීන්. එතකොට මේ අයිසෝප්‍රීන් අණුවක් අරගෙන අපි ආව කෘත්‍රිම බහු අවයවීකරණය කරොත් අපිට කෘත්‍රිම රබර් ලබා ගන්න පුළුවන්. ඉතින් ස්වභාවික රබර් නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ කෘත්‍රිම නිෂ්පාදන ක්‍රියාවලියට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද ඒක සිදු වෙන්නේ ශාක පද්ධතියක් තුළ නැත්නම් ජීවි පද්ධතියක් තුළ තමයි ඒක සිදු වෙන්නේ. එතකොට අපි දන්නවා ජීවි පද්ධතියක් තුළ සිදුවන ප්‍රතික්‍රියා සංකීර්ණ ප්‍රතික්‍රියා. ඉතින් ස්වභාවික රබර් නිෂ්පාදනය සහ කෘත්‍රිම රබර් නිෂ්පාදනය අපිට සංසන්දනය කරන්න අමාරුයි. මොකද ස්වභාවික රබර් නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ. එතකොට කෘත්‍රිමව අපිට සරල ප්‍රතික්‍රියාවක් පාවිච්චි කරන්න පුළුවන් මේ අයිසෝප්‍රීන් බහු අවයවීකරණය සඳහා. එහෙනම් දැන් ඔයගොල්ලන් දන්නවා කෘත්‍රිම රබර් කියන්නේ අයිසෝප්‍රීන් කෘත්‍රිමව බහු අවයවීකරණයට ලක් කිරීමෙන් නිපදවන පොලි අයිසෝප්‍රීන් වලට කියලා. හොඳයි. ඔය තියෙන දුවේ පුතේ ස්වභාවික රබර් සහ කෘත්‍රිම රබර් පිළිබඳ දල හැඳින්වීමක්. දැන් දුවේ පුතේ අපි බලමු රබර් වල්කනයිස් කිරීම කියන සංසිද්ධිය පිළිබඳව.
එතකොට පුතේ අපි දන්න දෙයක් තමයි මෙන්න මේ පොලිඅයිසොප්‍රීන් දාම. මේවා තමයි පොලිඅයිසොප්‍රීන් දාම වෙන්නේ. එතකොට මෙන්න මේ දාම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ රබර් වලට ලැබෙනවා දුවේ පුතේ ප්‍රත්‍යස්ස ස්වභාවයක් නේද? එතකොට ප්‍රත්‍යස්ස ස්වභාවය ඇතිවීම සඳහා හේතු වෙන්නේ මෙන්න මේ තියෙන සිස් පොලිඅයිසොප්‍රීන් දාම. මෙන්න මේ දාමය නිසා මෙයාට ඇදීමේ ලක්ෂණයක් නැත්නම් ප්‍රත්‍යස්ස ස්වභාවයක් ලැබිලා තියෙනවා. එතකොට දුවේ පුතේ දැන් මේ විදිහට ස්වභාවිකව ලැබෙන ප්‍රත්‍යස්සතාවය අපි ඇතැම් නිෂ්පාදන සඳහා භාවිතා කිරීමේදී සුදුසු නැති වෙන්න පුළුවන්. දැන් සමහර රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රත්‍යස්ස ස්වභාවය අඩු රබර් අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් ඒ නිසා මේ ප්‍රත්‍යස්සතාවය අපිට කාර්මිකව අවශ්‍ය පරිදි සකස් කර ගැනීම සඳහා අපි රබර් වල්කනයිස් කිරීම කියන ක්‍රියාවලිය සිදු කරනවා. දැන් මෙතනදී දුවේ පුතේ රබර් වල්කනයිස් කිරීමේදී ප්‍රත්‍යස්ස ගුණ වෙනස් වෙනවා වගේම ශක්තිමත් බවත් වෙනස් කරගන්න පුළුවන්. අපිට ශක්තිමත් බව වැඩි කර ගැනීම කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි සිදු කරන්නේ පුතේ රබර් වලට සල්ෆර් එකතු කරලා රත් කරන එක. සාමාන්‍යයෙන් සල්ෆර් අපි 101ක් 103ක් අතර ප්‍රමාණයක් එකතු කරලා රත් කිරීම සිදු කරනවා. එසේ රත් කිරීමේදී පුතේ මෙන්න මේ විදිහට රබර් දාම අතර සල්ෆර් හරස් බන්ධන ඇති වෙනවා. මේවට අපි කියනවා සල්ෆර් හරස් බන්ධන කියලා. හරස් බන්ධන. එතකොට පුතේ මේ සල්ෆර් හරස් බන්ධන ඇතිවීම නිසා මේ ඇදීමේ ගුණයට නැත්නම් ප්‍රත්‍යස්සතාවයට යම් බාධාවක් ඇති වෙනවා නේද? ඒ කියන්නේ ප්‍රත්‍යස්ස ගුණය මොකද වෙන්නේ? ප්‍රත්‍යස්සතාවය වැඩි වෙනවා. ප්‍රත්‍යස්සතාවය වැඩි වෙනවා. ප්‍රත්‍යස්ස ගුණය අඩු වෙනවා. ඒකට අපි දන්නවා ප්‍රත්‍යස්සතාවය කියන්නේ ඇදීමෙන් පසු නැවත එම ස්ථානයට නැත්නම් මුල් පිහිටුමට පැමිණීමේ හැකියාව නේද? එතකොට මේ කියන ප්‍රත්‍යස්සතාවය අපිට පුළුවන් වැඩි කරගන්න. පැහැදිලිනේ? එතකොට මෙහා ඇදිලා අපි දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො පුතේ රබර් බෑන්ඩ් එකක් අපි අරගෙන ඇදලා මුල් ස්ථානයට පැමිණෙනට වඩා අපි වෙනත් රබර් නිෂ්පාදනයක් හිතන අපි හිතමු ටයර් එක තියෙන රබර් එයා නැවත මුල් ස්ථානයට පිහිටීමේ හැකියාව වෙනස්. ඒ දෙක වෙනස් නේද? එතකොට එතනදී තමයි මේ වල්කනයිස් කිරීමේ ක්‍රියාවලිය අපිට වැදගත් වෙන්නේ. එතකොට දුවේ පුතේ වල්කනයිස් කිරීමේදී ඔයගොල්ලන්ට පේන්න ඕනේ එහෙනම් මේ කියන පොලිඅයිසොප්‍රීන් දාම අපි කියනවා මෙයාට පොලිඅයිසොප්‍රීන් දාමයක් කියලා. පොලිඅයිසොප්‍රීන් දාම. එතකොට මේ පොලිඅයිසොප්‍රීන් දාම අතර මේ විදිහට හරස් බන්ධන ඇති වෙලා තියෙනවා. එතකොට ප්‍රත්‍යස්සතාවය අපිට වැඩි කරගන්න පුළුවන්. නැත්නම් ප්‍රත්‍යස්ස ගුණය අඩු කරගන්න. කියන ඇදීමේ ගුණය අඩු කරගන්න පුළුවන්. එතකොට පුතේ අපිට සලකා බලන්න පුළුවන් මේ වල්කනයිස් කරපු රබර් වල ගුණ කීපයක් තියෙනවා. අපි ඊළඟට බලමු මේ ගුණ මොනවද කියලා. මේ තියෙන පුතේ ප්‍රශස්ත ලෙස වල්කනයිස් කළ රබර් වල ගුණ පළවෙනි එක තමයි නොඇලෙන සුළු ගතියකින් යුක්තයි මේ ප්‍රශස්ත ලෙස වල්කනයිස් කළ රබර්. ඊළඟට ප්‍රශස්ත ප්‍රත්‍යස්සතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇදීමෙන් පසු නැවත යම් පිහිටුමකට පැමිණීමේ මුල් පිහිටුමට පැමිණීමේ හැකියාව ප්‍රශස්තාගයක පවතිනවා. ඊළඟට උසස් යාන්ත්‍රික ගුණ පවතිනවා. ඊළඟට දුවේ පුතේ වල්කනයිස් කිරීමේදී අපි සල්ෆර් ප්‍රතිශතය වැඩි කරොත් එතනදී ලැබෙන ඵලයේ ලක්ෂණත් වෙනස් වෙනවා නේද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් ස්කන්ධය අණුව එකතු කරොත් සල්ෆර් 125ක් 30ක් අතර ඉතා අධික ප්‍රමාණයකින් එකතු කිරීමේදී අපිට එබනයිට් නැමැති සංයෝගය ලැබෙනවා. එබනයිට් නැමැති සංයෝගය ලැබෙනවා. මේකත් ඕගොල්ලන් දල වශයෙන් මතක තබා ගන්න. එතකොට මෙතනදී එබනයිට් වගේ කෙනෙක් ප්‍රත්‍යස්ස ගුණයක් දක්වන්නේ නැහැ. මොකද එතන ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ මෙතන සල්ෆර් ප්‍රතිශතය ඉතාමත් ඉහළයි. එහෙනම් සල්ෆර් හරස් බන්ධන ප්‍රමාණයත් ඉතාමත් ඉහළ වෙන්න ඕනේ. ඒ අනුව එබනයිට් කියන කෙනා ප්‍රත්‍යස්ස ලක්ෂණ පෙන්වන්නේ නැති තරම්. එතකොට එහෙම වෙන්න ඕනේ නේද? මොකද සල්ෆර් බන්ධන ගාන වැඩි වුණොත් ප්‍රත්‍යස්ථතාව අපි දන්නවා වැඩි කරලා දෙනවනේ. එතකොට ප්‍රත්‍යස්ථ ගුණයක් එයාට පෙන්වන්න හැකියාවක් නැහැ. නැත්නම් එයාගේ ප්‍රත්‍යස්ථතාවය ඉතාමත් ඉහළ අගයක පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට පුතේ ඔය තමයි වල්කනයිස් කිරීම ආශ්‍රිත සරල සිද්ධාන්තය. ඒතර ඕක ඕගොල්ලන් අවබෝධයේ තියාගන්න ඔය කියන කරුණු කීපය පිළිබඳව සල්ෆර් කොච්චරක් එකතු කරනවද? එකතු කරාම මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. එහෙනම් දුවේ පුතේ අපි යම් මේ පාඩමේ අවසාන කොටස් කීපය සාකච්ඡා කරන්න. ඊළඟට මම සාකච්ඡා කරනවා පුතාලා එක්ක. දැන් අපි කතා කරේ රබර් පිළිබඳව. එතකොට මම කිව්වා ප්‍රත්‍යස්සතාවය අනුව අපිට නැත්නම් ප්‍රත්‍යස්ස ගුණ අනුව වර්ග දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන් රබර් සහ ප්ලාස්ටික් කියලා. ඊළඟට අපි බලමු පුතේ ප්ලාස්ටික් ගැන සාකච්ඡා කරන්න. දැන් අපි කතා කරමු පුතේ ප්ලාස්ටික් පිළිබඳව. ප්ලාස්ටික් කියන්නේ සීමිත ප්‍රත්‍යස්ස ගුණ ඇති ද්‍රව්‍ය වලට. අපි දන්නවා ප්‍රත්‍යස්ස ගුණේ ඉතා ඉහළ ද්‍රව්‍ය රබර් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි. එහෙනම් ප්‍රත්‍යස්ස ගුණේ ඉතා සීමිත ද්‍රව්‍ය ප්ලාස්ටික් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට පුතේ මේ ප්ලාස්ටික් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි සීමාව ඉක්මවා යන පරිදි අපි මෙයාව ඇදීමකට ලක් කරොත් එයාගේ හැඩය අප්‍රතිවර්තී ලෙස වෙනස් වෙන්න
පුළුවන්. ඔන්නෝක මතක තියාගන්න. යම් සීමාවක් දක්වා අපි මෙයා වැදීමකට ලක් කරොත් එයාගේ හැඩය නොවෙනස්ව පවතින්න පුළුවන්. නමුත් සීමාව ඉක්මවා යන පරිදි අපි මෙයා වැදීමකට ලක් කරොත් එයාගේ හැඩය අප්‍රතිවර්තී ලෙස වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි කතා කරපු පොලිඑතිලීන් නැත්නම් පොලිතීන් කියන ප්ලාස්ටික් වර්ගය. එතකොට මේගොල්ලන් ප්ලාස්ටික් විදිහට අපි හඳුන්වනවා. ඊළඟට PVC මේගොල්ලන් ප්ලාස්ටික් කියලා අපි හඳුන්වනවා. ඊළඟට පොලිප්‍රොපිලීන් නේද? මේ සියල්ලම අපිට පුළුවන් ප්ලාස්ටික් ගණයට අයත් කරන්න මේ වගේ ප්‍රත්‍යස්ස ගුණය පදනම් කරගෙන. හොඳයි. එතකොට පුතේ ඔය තියෙන්නේ ප්ලාස්ටික් පිළිබඳ මූලික කරුණු කීපයක්. ඔය පිළිබඳව දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලෝ. ඊළඟට අපිට පුළුවන් පුතේ මේ ප්ලාස්ටික් වර්ගීකරණය කරන්න තාපස්ථායීතාවය පදනම් කරගෙන. තාපස්ථායීතාවය පදනම් කරගෙන අපිට පුළුවන් මේ ප්ලාස්ටික් කියන කෙනා තව දුරටත් ආකාර දෙකකට වර්ගීකරණය කරන්න. තාපස්ථායීතාවය. එතකොට පළවෙනි ආකාරය තමයි පුතේ තාප ස්ථාපන බහු අවයවක නැත්නම් තාප ස්ථාපන ප්ලාස්ටික් කියන්නත් පුළුවන්. තාප ස්ථාපන බහු අවයවක කියන්නත් පුළුවන්. තාප ස්ථාපන බහු අවයවක කියන්නේ දුවේ පුතේ අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙයාව හැඩගැන්වූ පසු නැත්නම් වරක් හැඩගැන්වූ පසු නැවත තාපය යොදා හැඩය වෙනස් කළ නොහැකි. තවත් සරලව කියනවා නම් පුතේ තාපය යොදා මෘදු කළ නොහැකි බහු අවයවක අපිට හඳුන්වන්න පුළුවන් තාපස්ථාපන බහු අවයවක කියලා. එතකොට පුතේ තාපස්ථාපන බහු අවයවක වල ලක්ෂණය තමයි එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේදී වරක් හැඩගැන්වූ පසු නැවත තාපය යොදා හැඩය වෙනස් කළ නොහැකි බහු අවයවක. හැඩය වෙනස් කරන්න බෑ නේද? එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් මෘදු කරන්න බෑ කියලා. පැහැදිලි නේද? උදාහරණයක් විදිහට අපි කතා කරපු බේක්ලයිට් අපිට ගන්න පුළුවන් තාපස්ථාපන බහු අවයවකයක් විදිහට. ඔයගොල්ලන් දන්නවා බේක්ලයිට් ඔය අපි ගෙවල් වල තියෙන නේද ස්විච් බෝඩ් එහෙම හදලා තියෙන මේ බේක්ලයිට් කියන බහු අවයවකින්. එතකොට පුතේ මේ බේක්ලයිට් අපි දන්නවා ස්විච් බෝඩ් එකක් එකපාරක් තාපය හමුවේ වෙනස් වුණොත් අපිට නැවත ඒක සකස් කරන්න බෑ නේද? එතකොට ඒ නිසා අපි මේවා තාපස්ථාපන බහු අවයවක යටතට වර්ගීකරණය කරනවා. ඊළඟට පුතේ දෙවැනි ආකාරය වෙන්නේ තාප සුවිකාර්ය බහු අවයවක. තාප සුවිකාර්ය. එතකොට පුතේ මේ තාප සුවිකාර්ය කියන කට්ටිය මේගොල්ලන් අපිට පුළුවන් මෘදු කරන්න. තාපය යොදලා මෘදු කරන්න පුළුවන්. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී හැඩගැන්වූ පසු තාපය යොදා නැවත අපිට හැඩය වෙනස් කරන්න පුළුවන් නේද? එතකොට මෘදු කළ හැකි අපිට කියනවා මෘදු කළ හැකි කියලා. එතකොට උදාහරණ තමයි පුතේ PVC නේද? PVC අපි දන්නවා අපි ගෙවල් වල එදිනෙදා අපි PVC බට හයි කරනකොට නේද? මේ ඒක රත් කරනවා. බට දෙකක් හයි කරන්න අපිට කනෙක්ටර් එකක් නැත්නම් අපි මොකද කරන්නේ? ඒක රත් කරනවා නේද? රත් කරලා එක අග්‍රය එක පැත්තක් ඒක විශාල කරලා අනිත් පැත්තට සම්බන්ධ කරලා සිසිල් කරනවා. එතකොට ඒක හොඳට සවි වෙනවා. ඔන්න ඒක භාවිතා කරනවා. අපි හොඳට ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී සුලභව භාවිතා කරන අවස්ථාවක්. ඒක තාපසුවිකාරී ලක්ෂණයක් නේද? ඊළඟට පොලිඑතිලීන් අපිට මේකත් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස්ටයරීන් මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් තාපසුවිකාරය කියලා හැඩය වෙනස් කරන්න පුළුවන් නේද? හොඳයි. එතකොට පුතේ ඔය තියෙන්නේ තාප ස්ථාපන සහ තාප සුවිකාර්ය කියන ආකාර දෙක. එතකොට තාප ස්ථායීතාවය අනුව කොහොමද මේ ප්ලාස්ටික් වර්ගීකරණය කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ මේ කොටසේ මේ පාඩමේ අවසාන කොටස. ඒ තමයි බහු අවයවක ආශ්‍රිත නිෂ්පාදනය සඳහා යොදන ආකලන ද්‍රව්‍ය කියන කොටස. අපි ඒකත් සාකච්ඡා කරලා මේ පාඩම අවසන් කරමු. දැන් දුවේ පුතේ බහු අවයවක ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේදී අපි ඒ සඳහා විවිධ ආකලන ද්‍රව්‍ය අපි කියනවා ඇඩිටිව්ස් කියලා. මෙන්න මේවා භාවිතා කරනවා. එතකොට මේ ආකලන ද්‍රව්‍ය භාවිතා කරන්න පුතේ හේතු වන කාරණා කීපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මේ නිමි ද්‍රව්‍ය. අපි හිතමු මේ තමයි නිමි භාණ්ඩය. කියන්නේ අවසන් භාණ්ඩය. මේ නිමි භාණ්ඩයේ අපි කියමු නිමි භාණ්ඩය කියලා. ඒ නිමි භාණ්ඩය කියන්නේ අවසාන නිෂ්පාදන ඵලය. ඒතර මේ නිමි භාණ්ඩයේ පුතේ ගුණාංග වැඩි කරන්න. ඇතැම් ගුණාංග වැඩි කිරීමට සහ ඊළඟට දුවේ පුතේ මේ නිමි භාණ්ඩයේ නිෂ්පාදන වියදම අඩු කර ගන්න. මේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට භාවිතා කරන නැත්නම් යොදන ද්‍රව්‍ය වලට අපි කියනවා පුතේ ආකලන ද්‍රව්‍ය නැත්නම් ඇඩිටිව්ස් කියලා කියනවා. එහෙනම් දැන් ඔන්න ඔයගොල්ලන් දන්නවා මොකක්ද ආකලන ද්‍රව්‍යයක් කියන්නේ? නිමි භාණ්ඩයේ ගුණාංග වැඩි කිරීමට සහ නිෂ්පාදන වියදම අඩු කර ගැනීම සඳහා යොදන
ද්‍රව්‍ය බාහිරින් අපි එකතු කරනු ලබන ද්‍රව්‍ය. දැන් පුතේ මේ ද්‍රව්‍ය මේ ආකලන විවිධ ආකලන ද්‍රව්‍ය අපිට විවිධ වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් අති විශාල ආකලන ද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට හමු වෙනවා. නමුත් මේ පාඩමේදී අපි සලකා බලන්නේ ඒන් කීපයක් ගැන විතරයි. ඒකත් අපි සවිස්තරාත්මකව සලකා බලන්නේ නැහැ. අපි සරලව සලකා බලමු මොනවද මේ ආකලන ද්‍රව්‍ය කියන්නේ කියලා. දැන් පුතේ අපි මෙතනදී කතා කරනවා ප්‍රධාන වශයෙන් ආකලන ද්‍රව්‍ය ආකාර තුනක් පිළිබඳව. ඒ තමයි පිරවුම්කාරක නැත්නම් අපි කියනවා ෆිලර්ස්, සුවිකාරක නැත්නම් නම්‍යකාරක අපි කියනවා ප්ලාස්ටිසයිසර්ස්, ඊළඟට උත්ප්‍රේරක හා උත්ප්‍රේරක වර්ධක කැටලිස්ට්ස් and අපි කියනවා කැටලිටික් ප්‍රොමෝටර්ස් නේද? එතකොට මේ විදිහට අපිට පුළුවන් ආකලන ද්‍රව්‍ය ආකාර වලට වර්ගීකරණය කරන්න. නමුත් ඇත්තටම පුතේ මීට වඩා අතිවිශාල ආකලන ද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට හමු වෙනවා බහු අවයවක ආශ්‍රිතව. එතකොට ඒ සම්බන්ධයෙන් මම වැඩි වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මම මෙතන සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළව තියෙන මේ කියන ආකලන ද්‍රව්‍ය ආකාර කීපය පිළිබඳව පමණයි. ඔයගලන්ට අවශ්‍ය නම් මීට වඩා කරුණු එකතු කරගන්න ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලය භාවිතා කරලා ඒ සම්බන්ධයෙන් කරුණු එකතු කරගන්න. ඉදිරි අනාගතයේදී තාමත් නුදුරේදී මම ඔයගලන්ට මේ කරුණු එකතු කර ගැනීම සඳහා වෙනම වෙබ් අවකාශයක් ගොඩනගනවා. එතකොට ඒකදී ඔයගලන්ට පුළුවන් ඒවා එකතු කරගන්න ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒක වෙනකන් ඒ ක්‍රියාවලිය සිදු වෙනකන් ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලයෙන් අවශ්‍ය නම් මේවා එකතු කරගන්න. එතකොට පුතේ පිරවුම්කාරක සම්බන්ධයෙන් ගත්තහම දැන් පිරවුම්කාරක කියන්නේ පුතේ නිමි භාණ්ඩ වලට අවශ්‍ය පරිමාව. දැන් පිරවුම්කාරකයක් කියන එකේ අදහසම වචනේම එතන තේරුම තියෙනවා නේද? පිරවීමක් කරනවා නේද? අඩු අවකාශයක් පුරවනවා. එතකොට අපි මෙතනදී කරන්නේ පුතේ අපිට අවශ්‍ය පරිදි පරිමාව වැඩි කරගන්නට ද්‍රව්‍ය එකතු කරනවා. පරිමාව වැඩි කරගන්න. කියන්නේ අවසන් භාණ්ඩේ නැත්තම් නිමි භාණ්ඩයේ අවශ්‍ය පරිමාව නැත්තම් අපි කියන්න පුළුවන් විශාලත්වය නේද? පරිමාව එහෙම නැත්තම් විශාලත්වය. මෙන්න මේ කියන කාරණය වැඩි කර ගැනීම සඳහා අපිට පුළුවන් පිරවුම්කාරක පාවිච්චි කරන්න. එහෙනම් ඕගලන්ට කියන්න පුළුවන් මොකද්ද පිරවුම්කාරකයක් කියන්නේ? නිමි භාණ්ඩවල අවශ්‍ය පරිමාව හෝ විශාලත්වය ලබා ගැනීම සඳහා නැත්තම් වැඩි කර ගැනීම සඳහා එකතු කරනු ලබන ද්‍රව්‍ය. එතකොට පුතේ මේ ටයර් නිෂ්පාදනයේදී උදාහරණයක් විදිහට ගත්තොත් ටයර් නිෂ්පාදනය කිරීමේදී අපි කාබන් බ්ලැක් භාවිතා කරනවා පිරවුම්කාරකයක් විදිහට. කාබන් බ්ලැක් අපි භාවිතා කරනවා පිරවුම්කාරකයක් විදිහට. එතකොට මේ මගින් අපිට පුළුවන් භෞතික ගුණ හා යාන්ත්‍රික ගුණ වෙනස් කරගන්න නැත්නම් වැඩි කරගන්න. උදාහරණයක් විදිහට අපිට ටයර් වල ගෙවීම අඩු කරගන්න පුළුවන් නේද? ගෙවීම ටයර් ගෙවෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. මේ කියන කරුණු සිදු කරන්න පුළුවන් කාබන් බ්ලැක් එකතු කිරීම මගින්. එතකොට පුතේ ඊළඟට තව ගැටලුවක් තියෙනවා මේකේ. ගැටලුව තමයි මේ ටයර් ගෙවීමේදී දැන් ටයර් භාවිතා කරනකොට ටයර් ගෙවෙනවනේ. ගෙවීම අඩු වුණත් යම් මොහොතකදී ටයර් ගෙවෙනවනේ. එතකොට මේ ටයර් ගෙවීමේදී මේ කාබන් බ්ලැක් පරිසරයට එකතු වෙන්න පුළුවන්. එතකොට පරිසරයට එකතු වුණොත් ඒක පරිසරයට හානි කරයි. එතකොට ඔය තමයි මේ ආශ්‍රිතව තියෙන දෝෂසහගත තත්ත්වය. මේ කාබන් බ්ලැක් එකතු වීම නිසා පරිසර දූෂණය සිදු වෙන්න පුළුවන්. ඊළඟට පුතේ තවත් නිෂ්පාදන ක්‍රියාවලියක් තමයි මේ ප්ලාස්ටික් නිෂ්පාදනය. එතකොට ප්ලාස්ටික් නිෂ්පාදනයේදීත් කැල්සියම් කාබනේට් වගේ පිරවුම්කාරක යොදා ගන්නවා. මේ වගේ පරිමාව නැත්නම් විශාලත්වය වෙනස් කර ගැනීම සඳහා. ඒතර ඔය තියෙන්නේ පිරවුම්කාරක සඳහා උදාහරණ කීපයක් අපි මෙතනදී අපිට අවශ්‍ය වෙන. ඊළඟට පුතේ අපි ගමු මේ සුවිකාරක නැත්නම් නම්‍යකාරක අපි කියනවා ප්ලාස්ටිසයිසර්ස් කියලා. එතකොට මේකෙත් වචනේම තියෙනවා මොකක්ද මේ කියන අදහස කියන එක. එතකොට නම්‍යශීලීත්වයේ නිමි භාණ්ඩයේ නම්‍යශීලීත්වය වැඩි කර ගැනීම සඳහා තමයි අපි නම්‍යකාරක නැත්නම් සුවිකාරක භාවිතා කරන්නේ. දැන් මේකට මම උදාහරණයක් කියන්නම් පුතේ. අපි දන්නවා ජලය ගෙනියන බට නේද? ජලය ගෙනියන නල නැත්නම් ජල නල අපි දන්නවා මේවා හදලා තියෙන PVC පොලිවයනයින් ක්ලෝරයිඩ් වලින්. එතකොට මේ නලවල නම්‍යශීලීත්වය ඉතාමත් අඩු අගයක පවතින්නේ. ඉතාමත් අඩු නම්‍යශීලීත්වයක් තියෙන්නේ. හැබැයි අපි දන්නවා විදුලි රැහැන් වල තියෙන ආවරණ විදුලි රැහැන් ආවරණය කරන්න පාවිච්චි කරන PVC වල නම්‍යශීලීත්වය ඉතාමත් ඉහළයි. ඒකට හේතුව තමයි පුතේ මේ PVC වලට එකතු කරලා තියෙනවා ප්ලාස්ටිසයිසර්ස්. එතකොට නම්‍යශීලීත්වයේ මගින් වැඩි කරගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ වගේම තමයි දුවේ පුතේ මේ ප්ලාස්ටික් නිෂ්පාදනයේ ආශ්‍රිතව ගොඩක් එකතු කරන ආකලන ද්‍රව්‍ය මේ නම්‍යකාරක පමණක් නෙවෙයි වෙනත් ආකලන ද්‍රව්‍ය ගොඩක් අපි කියනවා විෂ සහිත ආකලන කියලා. ආකලන ද්‍රව්‍ය. එතකොට අපි ඒ නිසා තමයි කියන්නේ මේ ප්ලාස්ටික් බඳුන් වල මේ
ආහාර තැම්පත් කරන්න එපා කියලා. ඒතකොට ප්ලාස්ටික් බඳුන් වල අපි කියනවා ජලය තැම්පත් කරන්න එපා. නැත්නම් ජලය දිගින් දිගටම ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්න එපා. ඒතකොට ප්ලාස්ටික් ද්‍රව්‍ය වල දිගින් දිගටම ආහාර එකතු කරන්න එපා කියලා අපි ඒකට කියන්නේ හේතුව තමයි මේ එකතු කරන ආකලන ද්‍රව්‍ය ප්ලාස්ටික් නිෂ්පාදනයේදී එකතු කරන ආකලන ද්‍රව්‍ය බොහොමයක් ආහාර මාර්ගය ආශ්‍රිතව විෂසහිත සංයෝග විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ ඔය ආහාර භාවිතයේදී ප්ලාස්ටික් අවම කරන්න නැත්නම් විශේෂයෙන්ම අපි කියනවා ජලය භාවිතා කරනකොට ජලය එකතු කරලා තියාගන්න ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න එපා. දිගින් දිගටම භාවිතා කරන්න එපා කියලා අපි කියනවා. ඊළඟට පුතේ අපි යන් උත්ප්‍රේරක හා උත්ප්‍රේරක වර්ධක ගැනත් කතා කරන්න. එතකොට උත්ප්‍රේරක ගැන අපි දන්නවා උත්ප්‍රේරක කියන්නේ මොකක්ද කියන එක. එතකොට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ දුවේ පුතේ මෙතනදී කාබනික උත්ප්‍රේරක. කාබනික උත්ප්‍රේරක තමයි පාවිච්චි කරන්නේ. කාබනික උත්ප්‍රේරක බොහොමයක් විෂසහිතයි. මේවා ඊටමත් විෂසහිත සංයෝග. එතකොට උත්ප්‍රේරක වර්ධක අපි දන්නවා ගොඩක් වෙලාවට එකතු කරන්න පුළුවන්. උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න අපිට සින්ක් ඔක්සයිඩ් වැනි උත්ප්‍රේරක වර්ධක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර උත්ප්‍රේරක භාවිතා කරනවා පුතේ ඔය වල්කනයිස් කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම වගේ අවස්ථාවලදී අපිට පුළුවන් උත්ප්‍රේරක එකතු කරන්න. උත්ප්‍රේරක වර්ධකත් අපිට එකතු කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගත්තොත් පුතේ ප්ලාස්ටික් නිෂ්පාදන ආශ්‍රිතව අපි ගොඩක් ආකලන ද්‍රව්‍ය එකතු කිරීමක් සිදු කරනවා. එතකොට නිදසුනක් විදිහට ගත්තොත් මෙන්න මේ PVC ආශ්‍රිතව අපි දන්නවා කාබන් ක්ලෝරින් බන්ධනයක් තියෙනවා. එතකොට මේ කාබන් ක්ලෝරින් බන්ධනය බිඳීමකට ලක් වුණොත් නැත්නම් හිරු එළිය හෝ එහෙම නැත්නම් පාරජම්බුල කිරණ හමුවේදී එහෙමත් නැත්නම් උෂ්ණත්වය ආශ්‍රිතව නැත්නම් ඒ කියන්නේ අපි හිතමුකෝ නිෂ්පාදන ක්‍රියාවලියේ උෂ්ණත්වය හෝ එහෙම නැත්නම් ඒ භාණ්ඩය පාරජම්බුල කිරණ සඳහා නිරාවරණය වුණොත් මෙන්න මේ කාබන් ක්ලෝරින් බන්ධනය බිඳිලා HCl අණු ඉවත් වෙන්න පුළුවන්. මෙන්න මේක නවත්වා ගන්න නැත්නම් මේක වළක්වා ගැනීම සඳහා විවිධ ආකලන ද්‍රව්‍ය මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරනවා මේ කාබන් ක්ලෝරින් බන්ධනය බිඳීම වළක්වා ගන්න. ඕක නිකන් දල වශයෙන් මතක තියාගන්න මේ ආකලන ද්‍රව්‍ය වල තවත් භාවිතයක් විදිහට. එතකොට පුතේ ඔය තමයි ආකලන ද්‍රව්‍ය. ඕගලන් දැනගත යුතු ආකලන ද්‍රව්‍ය ඕගලන්ට බලන්න පුළුවන්. ඕගලන්ගේ රිසෝස් බුක් එකේ දීලා තියෙන ওই ටිකම ওই විදිහට සාකච්ඡා කරලා තියෙනවා. මම මේ බොහොම කෙටියෙන් මේක සාරාංශගත කිරීමක් කරේ ඕගලන්ගේ පහසුව සඳහා. එතකොට මෙතනින් පුතේ අපි බහු අවයවක සම්බන්ධ ඒකකය සාකච්ඡා කරලා අවසන්. මෙතනින් මේ පාඩම් කොටස් දෙකේදී මම බහු අවයවක සම්බන්ධයෙන් සියලුම સિદ્ધාන්ත දුවල පුතාලා එක්ක සාකච්ඡා කරා. ඕගලන්ට විභාගයේදී වැදගත් වෙන සියලුම સિદ્ધාන්ත. ඉතින් දුවේ පුතේ දැන් අපි අවසාන ඒකකේ තව අපිට ඉතුරු වෙලා තියෙන පරිසරය සාකච්ඡා කරන්න විතරයි. පරිසර දූෂණය කොටස සාකච්ඡා කරන්න විතරයි. සහ ඊට අමතරව ශාක ප්‍රභව ආශ්‍රිත රසායනික නිෂ්පාදන කියන කොටස සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර මම ඉදිරියේදී ඒ දෙකත් ඊතා ඉක්මනින් දුවල පුතාලට ලබා දෙන්න මේ පාසල් ආරම්භයට කලින්. එහෙනම් දුවේ පුතේ වෙනදා වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් එකතු කරන්න. මට වෙලාව ලැබෙන හැකි සෑම අවස්ථාවකදී මම දුවල පුතාලට ඒ සඳහා පිළිතුරු සපයනවා. එතකොට පුතේ අවසාන වශයෙන් එහෙනම් ඔයගොල්ලන්ගේ යාළුවන් එක්ක මේක බෙදා හදා ගන්න. අපි ඊළඟ කොටසේදී නැවත හමු වෙමු.